Oh, you foolish Galatians. ඒගොල්ලෝ හිතාගෙන හිටියා මේ දෙවියන් වහන්සේගේ පොරොන්දු තියෙන්නේ යුදෙව්වන්ට කියලා. ඔබ පිළිපැදිය යුතු දේවල් නැහැ. ඔබට ඒක නොමිලේ උන්වහන්සේගේ අනුග්‍රහය කරුණකට ලැබෙන. පාප පූජාවල් කියලා පූජාවල් සඳහන් වෙනවා නේ උනට අපි ඒක කරන්නේ නැහැ. If I'm practicing God's word, I need to abide by those, but I'm not under the law. And the law doesn't control me. ඔහු නියම කළා තිබ්බ දඬුවම හිමි වෙන්නේ නැහැ. ඒ දඬුවම ඒ වෙලාවට ගුරුවරයා තමයි තීරණය කරන්නේ. දේව වචනය කියන එක නිකම් පත්තරේ බලලා වගේ අපිට අදාළ කරගන්න බෑ. ඒක තව අයට උගන්වන්නත් බෑ. ඔගලන් ව්‍යවස්ථාව රකින්න කට්ටියක්ද? නැත්නම් ඔගලන් අනුග්‍රහයේ කට්ටියක්ද? right ආශිර්වාදලා දවසක් අදවසේ බියොන්ඩ් සම්ප්‍රදාය කියනා වූ වැඩසටහන තුළින් විශේෂ වූ මාතෘකාවක් ගැන කතා බහ කරන්නටයි අපි මේ ලෑස්ති වෙන්නේ. අපේ මාතෘකාව ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේ සහ ව්‍යවස්ථාව. The law and Jesus. වර්තමාන සභායුගයේදී මිනිස්සු පොරබදින ප්‍රශ්නයක් තමයි මේක. ඔගලන් ව්‍යවස්ථාව රකින්න කට්ටියක්ද? නැත්නම් ඔගලන් අනුග්‍රහයේ කට්ටියක්ද? Are you people of the law or are you people of grace? Is there something called the law? Is there something called grace? Where do Christians, the people of God, begin to stand? ඇත්තටම දෙවියන් වහන්සේගේ මිනිස්සු සිටගත යුතු ස්ථානය කොතනද? මොකක්ද ශුද්ධ වූ ලියකියවිල්ලේ මේ ගැන අපිට උගන්වන්නේ? මේ ගැන මාත් එක්ක කතා බහ කරන්නට ඔබටත් මටත් බයිබලයේ සත්‍යතාවයන් එළියට ගෙනෙන්න විශේෂ වූ මිත්‍රයන් තුන්දෙනෙක් මා සමග සිටිනවා. ඒ තුන්දෙනාව අපි ආදරයෙන් පිළිගන්න අතරතුරේදී ඒගොල්ලන් අමුත්තු නෙවෙයි. එක්කෙනෙක් ඔබට අලුත් මුහුණක්. නමුත් අනිත් දෙදෙනා ඔබගේ පරණම යාළුවෝ ටිකක්. දැන් අපි ඔබගෙනුත් ඉල්ලීමක් කරනවා. මේ වැඩසටහන් අපි කරන්නේ ඔබට නරඹන්න නෙවෙයි. ඔබට ඉගෙන ගන්නටයි. ඒ නිසා ඔබට අයිතිවාසිකම තිබෙනවා මේ වැඩසටහන් බලලා ඕනම ප්‍රශ්නයක් අපිට ලියන්න. අපි කැමති ඔබගේ අදහස් දැනගන්න සහ ඔබට උත්තර සපයන්න. බියොන්ඩ් සම්ප්‍රදාය වැඩසටහනේ විශේෂ දේ තමයි අපි හරි කියලා අපි කියන්නේ නැහැනේ. අපි ඔබට කියන්නේ අපි දන්න සත්‍යතාවය. නමුත් ඔබට පුළුවන් ඔබේ අදහසත් අපි සමග බෙදා ගන්නට. දැන් මතෙව් සුභාරංචි 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. Matthew chapter 5 and verse 17, very interesting scripture. මේ බයිබල් පදය ගැන බොහෝ දෙනෙක් කතා බහ කරනවා. ඒ නිසා මම කැමති මතෙව් 5:17 ආරම්භ කරන්නට මේ ක්‍රිස්තුස් වහන්සේ ආපු කාරණාවල් වලින් උන්වහන්සේ කියනවා මම මේ කාරණාවත් සම්පූර්ණ කරන්නටයි ආවේ. In English it says, Jesus say, I did not come to demolish the law, but I came to fulfill the law. පාස්ටර් ආනන්දගේ වෙතටයි මේ හැරෙන්ට යන්නේ. පාස්ටර් ආනන්ද මතෙව් 5:17 ගැන මොකක්ද අදහස? මොකක්ද ජේසුස් කියන්නේ? ඒ ගැන අපිට විග්‍රහයක් දෙන්න පාස්ටර් ආනන්ද. ඊ타මාත්ම වැදගත් ප්‍රශ්නයක්. මන්ද අපි දන්නවා ඒ දවසේ සමාජයේ මෙන්ම අද දවසේ සමාජයේත් බයිබලය ගත්තාම එකම බයිබලයේ නොමුත් නොයෙක් ආකාර විශ්වාසයන් ඒ බයිබලයේ ඇතුළෙම අදාගෙන තිබෙනවා මනුෂ්‍යයන්. නමුත් ඒකට හොඳ පිළිතුරක් තමයි යේසුස් වහන්සේ දෙන්නේ. මතෙව් 5:17 උන්වහන්සේ කිව්වේ උන්වහන්සේ ආවේ විවස්ථාවවත් ඒ වගේම අනාගත වාක්‍යවත් ඒක ප්‍රතික්ෂේප කරන්න නෙවෙයි, අවලංගු කරන්න නෙවෙයි, ඒක සම්පූර්ණ කරන්නයි. ඊ타මාත්ම වැදගත්. මොකද දැන් ඒ උන්වහන්සේ කියාගෙන ආපු එකේ පාස්ත එක වචන කීපයක් විතරයි. එතකොට ඒක පල්ලෙහාට යනකොට 19 වෙනි පදයේ කියනවා මේ විවස්ථාවෙන් පොඩ්ඩක් හරි මේ කවුරු හරි අතහරිනවා නම් ඒ වගේම අනිත් මිනිස්යන්ට ඒක අතහරින්න උගන්වනවා නම් ඒගොල්ලෝ ස්වර්ග රාජ්‍යයේදී කුඩා මිනිස්යන් කියන එකත් ඒ වගේ මේක හරි ලෙස පවත්වන සහ ඒක පවත්වන්න උගන්වන අය
ස්වර්ග රාජ්‍යයේ උතුම් කොට සලකනවා කියලා. දැන් ඇත්තෙන්ම ඉතාමත් වැදගත් දේ නම් අපි දන්නවා මෙතනින් අදහස් වෙන්නේ මේ උන්වහන්සේගේ වචනය කියන එක අපි දන්නවා විවස්ථාව ඒ වගේම අපි දකිනවා අලුත් විවස්ථාව. ඒ කියන්නේ නව ගිවිසුම. කලින් තිබුණු ගිවිසුමයි අලුත් ගිවිසුමයි දෙකක් තියෙනවා. දැන් මේ දෙක අපි ඉතාමත් වැදගත් ඒක අපේ ජීවිතයට අදාළ කරගෙන ජීවත් වෙන එක කියන එක තමයි යේසුස් වහන්සේ මෙතනින් අදහස් කරේ. ඒකට මොකද හේතුව දැන් පරණ ගිවිසුමෙත් ඒ වගේම අලුත් ගිවිසුමෙත් අපි දන්නවා අද දවසේ අපි ක්‍රියාත්මක නොකළ යුතු අපට අදාළ වෙන්නේ නැති කොටසුත් තියෙනවා. නමුත් අපි දන්නවා මොකක්ද යේසුස් වහන්සේ කිව්වේ ඒ වගේම බයිබලයේ මොකක්ද කිව්වේ අපට කියලා තියෙන්නේ විවස්ථාව පවත්වන්න. පරණ විවස්ථාවද අලුත් ගිවිසුමද කියන එක නෙවෙයි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ සම්පූර්ණ එකම පවත්වන්න ඕනේ කියන එක. මොකද ඒකට හේතුව අපි දන්නවා පාස් අපි උදාහරණයක් හැටියට බැලුවොත් දැන් පරණ ගිවිසුමේ මේ ශාන්ති පූජාවල් සමගි කිරීමේ පූජාවල් පාප පූජාවල් කියලා පූජාවල් සඳහන් වෙනවා. ඒ වුණාට අපි ඒක කරන්නේ නැහැ. ඇයි ඒක කරන්නේ නැත්තේ? යේසුස් වහන්සේ පූජා වුණු නිසා. අන්න ඒ වගේ අපට සමහර පද සමහර කොටස් තියෙනවා අපි අද දවසේ අදාළ කරගන්න අවශ්‍ය නැති පරණ ගිවිසුමෙත් අලුත් ගිවිසුමෙත්. නමුත් අපි ගත්තාම සම්පූර්ණ උන්වහන්සේගේ වචනය හැටියට ඒ වගේම බයිබලයේ විවස්ථාවේ අනිකුත් කොටස් අපි ගන්නකොට ඒ දේවල් මනුෂ්‍ය ජීවිතේ පවත්වගෙන යන එක උන්වහන්සේ ස්ථීර කරපු දෙයක්. ඒක උන්වහන්සේ හිතුණු ජනතාවගෙන් බලාපොරොත්තු වෙන දෙයක්. එම නිසා අපි සියලු දෙනාම ඒක ගැන හරි අවබෝධයකින් කටයුතු කරමු. ඉදිරියේදී අපි තව ටිකක් සාකච්ඡා කරනකොට ඔබට යම් කිසි අදහසක් එන්න පුළුවන්. දැන් ඔන්න අපිට ශුද්ධ වූ ලියකියවිල්ලේ අදහස් එනවා. මේ බියොන් සම්ප්‍රදාය වැඩසටහනේ අද දවසේ අපි බයිබලය තුල ගැඹුරට යන්න හදනවා. වචනේ සත්‍යතාවේ එළියට ගේන්න හදනවා ප්‍රායෝගික ක්‍රමයකට. ඒට හේතුව තමයි අපි දන්නවා ඇත්ත දැනගත්තොත් වචනය තුලින් ඔබ ජය ලබන්නට යනවා කියන දේ. මේ මොහොතේ අපි පාස්ටර් ලූක් වෙතට හැරෙන්න යන්නේ. පාස්ටර් ලූක්, you've been in the ministry for many years. Do you see that the modern day person, the Christian, are they fighting with law and grace? Is there a challenge between what law and grace is? What is your thoughts on this? Yes, as we look at the Christian church today, we find that there are some people who will talk about the law. We have to abide by the law, and these are the rules and the regulations. And there is another group of people that talk about it's God's grace. If we understand why the law was given, as I think Pastor Ananda just mentioned in Sinhalese, the law was given, it was God's guiding law for people to fulfill. I think when God gave Moses, for example, the 10 commandments, they were not spiritual commandments, they were God's guiding laws for people to obey the laws and to carry out certain things. And if they disobey the law, well, there is separation from God. Today we talk about grace. Grace is there because we know that God has given us His unmerited favor upon our lives. And because of that, I think what I feel is that we have to think about what Jesus has done for us. If it's not for the Lord who has given us, who has saved us from His marvelous grace, that is the most important thing that I see. All the people try to argue about, the law is important, we must abide by that. Yes, the law is important, but it's only a guidance for us, the way I see it. But to me, the grace of God is more important, because it's because of the grace of God that we are here today. That's what I see it. Pastor Christo, thank you Pastor Luke. ඇත්තටම මේ
ව්‍යවස්ථාව ක්‍රිස්තුස් වහන්සේ අනුග්‍රහය නිසා සෙනග වියවුල් වෙලාද. අපි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට සමහරක් වෙලාවට බෙදීම් විවාද ඇති වෙලා නේද. ඒ නිසා පාස ක්‍රිස්ට පුළුවන් අපිට ඔයාගේ වචනෙන් පුංචි නිර්වචනයක් දෙන්නකෝ ඇත්තට මොකක්ද ව්‍යවස්ථාව කියන්නේ? මොකක්ද මේ අනුග්‍රහය කියන්නේ? what is the law? what is grace කියලා පුළුවන් අපිට පුංචි නිර්වචනයක් දෙන්නකෝ. පාස කිව්වාගේ ඇත්තටම අද වර්තමානය තුළ අපි ගත්තොත් ඇත්තටම මේ දෙක තුළ බොහෝ කිතුනුවන් අතරමං වෙච්ච අවස්ථාවක තමයි අපි ඉන්නේ. ඔවුන් බොහෝ අය ව්‍යවස්ථාව තුළ පමණක් කිර වෙලා තිබේ. සමහර අය මේ ග්‍රේස් නැත්තම් අනුග්‍රහය තුළ පමණක් සිර වෙලා සිටිනවා. ඔවුන් හිතනවා ව්‍යවස්ථාව අවලංගු වෙලා තිබෙන්නේ. ඒ නිසා අපිට අනුග්‍රහය අපිට සිටින්නේ. අනිත් පැත්තෙන් අනිත් අය හිතනවා අපි දැන් තාමත් ව්‍යවස්ථාවේ ඉන්නේ අනුග්‍රහය තාම ඒක එච්චර අපි සැලකිය යුතු දෙයක් නොවන බව. ඉතින් මේක තුල ඇත්තටම දේව දරුවෝ පටලැවිල්ලකට ලක් වෙලා තියෙනවා කියන එකයි මගේ අදහස. නමුත් අපි කිව්වාගේ මේ ව්‍යවස්ථාව සහ අනුග්‍රහය ගැන අපි කල්පනා කරොත් බයිබලයේ අපිට ඒ ගලාති 3 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ විශේෂයෙන්ම කියනවා ව්‍යවස්ථාව ඇවිල්ලා අපිට ගුරුවරයෙක් වගේ. ව්‍යවස්ථාව අපිට ගුරුවරයෙක් වගේ අපිව හරි තැනට ගේන්න අපිට ඉගැන්වීමක් ගේනවා. නැත්තම් අපිට පිළිවෙලක් ගේනවා. ඒ පිළිවෙල තුල අපි ක්‍රිස්තුස් වහන්සේ තුලට එනවා. ඒ ක්‍රිස්තුස් වහන්සේ අපිව ඒ තත්වයෙන් අපිව නිදහසට නැත්තම් අපිව ගැලවීමට අපිව මිදීමකට ගේනවා. ඒක උදාහරණයක් හැටියට මම දුන්නොත් ඒක හරියට අපේ ඉස්කෝලේක ඉන්නවනම් අපි හිතමු අපි හැමෝම පන්ති කාමරයක ඉන්නේ කියලා. මේ පන්ති කාමරය තුල අපි දන්න ගුරුවරයෙක් ඉන්නවා. ඒ වගේම ළමයි ඉන්නවා. මේ ගුරුවරයා හදිස්සියකට අපි හිතමු ගුරුවරයා එළියට යන්න ඕන. ගුරුවරයා යන්න ඕන නැත්නම් ප්‍රින්සිපල් එක්ක අපි හිතමු විනාඩි 20ක 30ක මීටින් එකක් තියන්න. එතකොට ගුරුවරයා යම්කිසි නීතිමාලාවක් දෙනවා පන්තිය ඇතුළේ ඉන්න අයට මෙන්න මේ විනාඩි 30 ඇතුළත මෙන්න මේ දේවල් ඔයගොල්ලන් පිළිපදින්න ඕන. මේ දේවල් පිළිපැද්දෙන්නේ නැත්නම් මෙන්න මේ දඬුවම හිමි වෙනවා. ඒ ගුරුවරයා දෙන්නේ ගුරුවරයා නැති ඒ කාල පරිච්ඡේදය. හැබැයි නැවත ගුරුවරයා ඒ පන්තියට ආවට පස්සේ අර නීතිමාලාව අවලංගු වෙනවා. අවලංගු වෙනවා කියන එකේ අදහස ඒ නීතිමාලාව රැකිය යුතු නැහැ කියන එක නෙවෙයි. ඒ නීතිමාලාව වුන් රැකිය යුතුයි. හැබැයි ඒ ගුරුවරයා ඉන්න නිසා ඔහු නියම කළා තිබ්බ දඬුවම හිමි වෙන්නේ නැහැ. ඒ දඬුවම ඒ වෙලාවට ගුරුවරයා තමයි තීරණය කරන්නේ. ඒ නිසා ගුරුවරයා ඉන්න නිසා යම්කිසි අනුග්‍රහයක් ඒ සෙනගට නැත්තම් ඒ පන්තියේ හිටපු අයට නිදහස් වෙනවා. ඒ වගේ තමයි අපි මේ ව්‍යවස්ථාවයි අනුග්‍රහයයි අපිට දකින්න පුළුවන්. ව්‍යවස්ථාව අපිට ගුරුවරයෙක් හැටියට අපිට නීති මාලාවක් යටතේ අපි ක්‍රිස්තුස් වහන්සේ ගාවට ගෙනියනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කරන කොටගෙන අපිට අනුග්‍රහය ලැබිලා තිබෙනවා. Right. Then Pastor Ananda ඔයා දෙවියන් වහන්සේගේ වචනය ගැන ගොඩක් ගැඹුරින් අධ්‍යයනය කරලා තිබෙන කෙනෙක්. බොහෝ දෙනෙට යහපත් ගුරුකම් දෙන කෙනෙක්. ගලාති පොතට අපේ අවධානය යොමු කෙරුවොත් ගොඩක් කට්ටිය මේ ව්‍යවස්ථාව නීතිය අනුග්‍රහයට පාවිච්චි කරන ගොඩක් බයිබල් පද තිබෙනවා මේ ගලාති පොතේ. නමුත් මේ ගලාති පොත ලිවීමට හේතුවක් තිබෙනවා. ඒකේ පසුබිමක් තිබෙනවා. මම කැමති ගලාති 3 පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය කියවන්න ඉංග්‍රීසියෙන්. ඊට පස්සේ පාස්ටර් ආනන්දගේ මම ඉල්ලීමක් කරන්න යනවා පුළුවන් නම් ගලාතිය ගැන සභාව ගැන ඉතිහාසය ගැන ඇයි මේ ගලාති පොත ලිව්වේ ගැන අපිට පුංචි විස්තරයක් කියලා. ඇයි මේ 3 වෙනි පරිච්ඡේදයේ මේ වගේ පළවෙනි පදේ මේ තරම් දරුණු අදහසක් සුද්ධ බුලිය කිවිල්ලෙන් ගෙනෙන්නේ. මම ඉංග්‍රීසියෙන් කියවන්නම්. Oh, you foolish Galatians, who hath bewitched you that you should not obey the truth? Oh, you foolish Galatians. Pastor Ananda අද
දේශකයේ ගුරුවරයෙක් දේශනා කූඩුව පිටිපස්සේ හිටගෙන නිකාහරි කිව්වොත් ඔබ අඥාවන්ත මිනිස්සු, ඔබ මෝඩ මිනිස්සු කියලා කිව්වොත් මන් දන්නේ ඒ පල්ලියේ රැට් එකක් ඇති වේද දන්නේ නැහැ. නමුත් මෙන්න මේ වගේ භාෂාවකින් පාස්ටර් ආනන්ද මේ පවුල්තුමා මේක ලියන්නේ කේන්ති ගිහිල්ලාද? නැත්නම් මොකක් හරි මේකේ පිටිපස්සේ හේතුවක් තිබෙනවද? පාස්ටර් ආනන්ද මේ ප්‍රශ්න 3-4ක්ම තිබෙනවා මගේ එක ප්‍රශ්නය තුල. ඒකට පුංචි අදහස් ටිකක් අපිට දෙන්නකෝ. හොඳයි. ඇත්තෙන් මේ පදය ප්‍රකාශ කරලා තියෙන එක ගැන මම හරි කැමතියි. මොකද ඒක හරි වැදගත් දෙයක්. අපි හරි දේ හරි විදියට කියන එක. ඉතින් ඔහු පවුල්තුමා ඒ තිබිච්ච වාතාවරණය ඔහු කෙලින්ම සෙනගට අමතනවා. ඒක ඉතාමත් වැදගත්. අපි දන්නවා මේක ලියනකොට ක්‍රිස්තු වර්ෂ 55-56 වගේ කාලේ මේ ගලාතිය සභාවේ ඒ ගලාතිය කියන ප්‍රදේශයට තියෙන නම ගලාතිය. නමුත් එහි තිබුණු සභාව, දැන් මේ සභාවේ තිබුණා ප්‍රශ්නයක් එතෙන්ටත් රිංගලා තිබුණා. දැන් අපි දන්නවා ලෝකේ නොයෙක් තැන්වල මේ ශ්‍රී ලංකාවෙත් එහෙමයි. අපි දන්නවා නොයෙක් ජාතික ඉගැන්වීම් තියෙන, නොයෙක් ජාතිය ඉගැන්වීම් තියෙන අය රිංගනවානේ. ඉතින් ඒ වගේ රිංගපු අය, ඒ කියන්නේ නොයෙක් ආකාර අදහස් තිබිච්ච අය එතකොටත් හිටියා. එතකොට ඒකට පිළිතුරක් හැටියට තමයි මේ පාවුල්තුමා මේ දේ කියන්නේ. මොකද ඒකට හේතුව මේ යුදෙව් අය ඒ සභාවේ ඉන්න ඒගොල්ලෝ හිතාගෙන හිටියා මේ දෙවියන් වහන්සේගේ පොරොන්දු තියෙන්නේ යුදෙව්වන්ට කියලා. ඒ වගේම අන්‍ය ජාතිකයන්ට ඒක ලබන්ට අපහසුයි. ඒක ලබන්න නම් මේ ධර්මච්ඡේදනය වුණොත් තමයි සම්පූර්ණ ගැලවීම එන්නේ කියලා. මේ වගේ නොයෙක් ආකාර මතිමතාන්තර, නොයෙක් ආකාර විශ්වාසයන් තිබුණු නිසා මොකක්ද සිද්ධ වුණේ? මේ සෙනගගේ ඇදහිල්ලට ඒක ප්‍රශ්නයක් වුණා. ඒ වගේ මේගොල්ලන් දුර්වල වෙන්න, පසුබට වෙන්න ප්‍රශ්නයක් වුණා. ඇත්තටම එදා වගේ තමයි අදත්. අද මේ වගේ නොයෙක් ආකාර දේව වචනයට, ඒ වගේම තමන්ගේ ඇදහිල්ලට, ඒ වගේම තමන්ගේ තිබෙන ගැලවීමට බාධා වෙන ඉගැන්වීමක් එනකොට, අන්න ඒක නිසා තමයි ඒ වගේ බාධාවෙන් ඉගැන්වීමක් ඒ ගලාතියට රිංගපු නිසා තමයි පාවුල්තුමා මෙමනි දෙයක් කිව්වේ. දැන් අද දවසෙත් අපි බලන්ට අවශ්‍යයි මේ පදයෙන් අපිට ගන්න තියෙන්නේ එකයි. ඔබේ ගැලවීමට ප්‍රශ්නයක් වෙනවනම්, ඒකට කැළඹීමක් ඇති වෙනවනම්, ඇදහිල්ලට කැළඹීමක් ඇති වෙනවනම්, අපි නිකන් මෙහෙම උදාහරණයක් ගමුකෝ. අපි හිතමු ඕගොල්ලන්ට කවුරු හරි ඇවිල්ලා කියනවා මේ ඕගොල්ලන්ට නියම ලෙස ගැලවීම ලැබපු අය හැටියට ප්‍රශංසා කරන්න නම්, නමස්කාර කරන්න නම් සෙනසුරාදා දවසේ රැස් වෙන සභාවකට යන්න ඕනි කියලා. කවුරු කිව්වකම එතකොට මොකද වෙන්නේ? Tamanට යම්කිසි ඇදහිල්ලේ කැළඹීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා දේව වචනයට අනුකූල හරියටම අපට අපි මේ ලංකාවේ ඉන්න හැටියට, අපි ඊශ්‍රායලයේ නෙමෙයි ඉන්නේ, අපි ලංකාවේ ඉන්න නිසා අපට දේශයක් හැටියට ඒ එකතු වෙලා සමරන්න තියෙන සබත් දවසේ අපිට මිනිස්සුන්ට රැස් වෙන්න පුළුවන් නිවාඩුව තියෙන්නේ ඉරිදටයි. ඒ නිසා අපි මොකද කරන්නේ? ඒ දවසේ අපි රැස් වෙනවා. එතකොට ඒකෙන් ගැලවීම නැති වෙන්නේ, ඇදහිල්ල නැති වෙන්නේ, සුද්ධාත්මය නැති වෙන්නේ, යේසුස් වහන්සේ නැති වෙන්නේ, අපේ ආත්මික තත්ත්වය පල්ලෙහාට යන්නේ නැහැ. ඉතින් එම නිසා ඊ타ත්ම වැදගත් අපි මේ පාවුල්තුමා මොකක්ද කියන්නේ? මේ වගේ සම්ප්‍රදායන්, ඒ වගේම තමන්ගේ වාතාවරණය අනුව තියෙන නීති රීති අනුව නෙමෙයි අපිව ඇදහිල්ලෙන් ශක්තිමත් වෙන්නේ, අපිට ගැලවීම ලැබෙන්නේ උන්වහන්සේගේ ක්‍රියාව තුළින් සහ වචනේ සඳහන් කරලා තියෙන දේන් කියලායි මට ඔබට මතක් කරන්න තිබෙන්නේ. තැන්ක් යු පාස්ටර් ආනන්ද. ඉතාමත්ම ඍජුවම උත්තරයක් දෙනවා. මම කැමති පාස්ටර් ක්‍රිස්ටෝ වෙතට හැරෙන්න. පාස්ටර් ක්‍රිස්ටෝ ගලාති 1:6-7 පාස්ටර් ආනන්ද අදහසක් ගෙනාවනේ. ඒ කියන්නේ අදත් එදා වගේ එක එක්කෙනා රිංගලා. මේ රිංගලා කියන්නේ අදහස් කරන්නේ ඔහුගේ මත, ඔහුගේ අදහස්. නමුත් මේ බියොන් සම්ප්‍රදාය වැඩසටහනේ අපේ උත්සාහ දරන්නේ සම්ප්‍රදායන් ඔබට ගිහිල්ලා අපි විසින් කළ යුතු දේවල් ඇයි අපි නොකරන්නේ, අපි විසින් නොකළ යුතු දේවල් ඇයි අපි කරන්නේ ගැන කතා බහ කරන්න. ගලාති පළවෙනි පරිච්ඡේදයේ පාස්ටර් ක්‍රිස්ටෝ පුළුවන් අපිට 6 වෙනි පදය සහ 7 වෙනි පදය සිංහලෙන් කියවලා
මං හිතනවා පාස්ටර් ආනන්ද අපිට ගෙනාපු අදහස ඔය 6 වෙනි පදයේ සහ 7 වෙනි පදයේ තියෙනවා. ඒකත් ගැන ඔයාගේ විස්තරයකුත් දෙන්න. ඉන් පසුව පාස්ටර් ලූක් වෙතට අපි හැරෙන්න යනවා. පාස්ටර් ලූක් ගෙනත් අපි ඉල්ලන්න යනවා. පාස්ටර් ලූක්, why isn't the modern day church voicing the truth and exposing the false? අමාරු ප්‍රශ්නයක්. නමුත් අපි ඒවට අද උත්තර දෙන්න ඕනේ. මොකද බියොන්ඩ් සම්ප්‍රදාය කියන්නේ කෙලින් උත්තර දෙන්න ඕනේ. අපිට කොලේ වහලා ඉන්න බෑ. දෙවියන් වහන්සේ ගමන තුල යනකොට there is no diplomacy. ඒ කියන්නේ අපි ඍජුවම ඇත්ත නම් ඇත්ත, බොරු නම් බොරු, අලු පාටක් පේන්න නෑ. ඒ නිසා ගලාති 1:6 සහ 7 පාස්ටර් ක්‍රිස්ටෝ අපිට කියවලා වගේ අදහස් ටිකක් දෙන්නකෝ. අමනිතා සුවිශේෂ බයිබල් පදයක් මෙතන පාස්ටර් ආනන්ද කිව්වා වගේ ගලාති සභාවට ලියන එතන කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව කරනකොටගෙන නුඹලා කැඳ වූ තැනන් වහන්සේ කෙරෙන් නුඹලා මෙපණ ඉක්මනින් අන්‍ය සුභාරංචියකට හැරී යනවාට මවිත වෙමි. සමහරු නුඹලා කලඹා ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය පෙරලන්ට කැමතිවා මිස ඒක වෙන සුභාරංචියක් නොවේ. ඉතින් මේ බයිබල් පදය පවුල්තුමා කියන්න හේතුව තමයි මේ ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය කියලා ඔහු සඳහන් කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව කරනකොටගෙන තමයි නුඹලා ගැලවීම ලැබුවේ. මේ අදහස තමයි ඔයගලන්ට ගැලවීම කියන එක ආවේ අනුග්‍රහය කරනකොටගෙන. නැත්තම් ඒ ව්‍යවස්ථාව අපි කතා කරන ව්‍යවස්ථාවේ ඒ නීති රීති වලට ඔබ එකතු වීම නැත්තම් ඒවා පිළිපැදීම තුලින් නෙවෙයි නුඹලට ගැලවීම ආවේ. මේ ක්‍රිස්තුස් වහන්සේ කරුණාකරගෙන ආවේ. ඒක නිසා ඒකෙන් නුඹලාව හරවන්න තියන්න එපා. නැත්තම් නුඹලාගේ විශ්වාසය ඇදහිල්ල කරනකොටගෙන නුඹලට ගැලවීම ආවා. ඒක නිසා ගැලවීම උදෙසා තවත් ක්‍රියාවන් ඇතුල් විය යුතු නැහැ. පාස්ටර් ආනන්ද මතක් කරා වගේ ඔවුන්ට කිව්වා මේ මුලා කරන අය ඔවුන් වෙනස් මගකට යොමු කරන්න ඕන අය නුඹලා චර්මච්ඡේදනය ලබන්න ඕන. නුඹලා ඒ යුදෙව් බෞද්ධිස්මය ලබන්න ඕන. නමුත් පාවුල්තුමා කියන නුඹලා අතර සිදුවෙලා තියෙන දේ ගැන කල්පනා කරන්න. ඒකෙන් නුඹලාව හරවන්න ඉඩ තියන්න එපා. ඒකෙන් නුඹලාව වෙනස් කරන්න ඉඩ තියන්න එපා. ඒකෙන් වෙන්නේ නුඹලාව ක්‍රිස්තුස් වහන්සේගෙන් ඈතට ගෙනියන. නැත්තම් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ කරපු ක්‍රියාවෙන් නුඹලාව දුරස් කරන. ඒක නිෂ්ඵල දෙයක් බවට පත් කරනවා. තවමත් නුඹලා ඒ ක්‍රියාවන් මත එනත්තම් ඒ පිළිපදින්න තිබුණු නීති මාලාවට යටත් වෙලා ඒකෙන් නම් නුඹලට ගැලීම ලැබෙන්නේ. නම් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ කරපු ක්‍රියාව පවා නිෂ්ඵල වෙන එකක් බව තමයි පාවුල්තුමා මෙතන ඔවුන්ට සඳහන් කරන්න උත්සාහ කරන්නේ. right, එතකොට පාස්ටර් ක්‍රිස්ටෝ අපි තව දුරටත් මේ ගැන කතා බහක් කරන්නට ඕනේ. අපේ වෙලාවත් වේගෙන් යන නමුත් අපේ උත්සාහය මේ බියොන්ඩ් සම්ප්‍රදාය වැඩසටහන තුළින් ව්‍යවස්ථාවයි ක්‍රිස්තුස් වහන්සේ අනුග්‍රහයයි ව්‍යවස්ථාවයි ගැන කතා බහක් කරන්නට පාස්ටර් ලූක් දැන් මම පාස්ටර් ආනන්දට ඊළඟ බයිබල් පදේ අපි යොමු කරන්නට යනවා. පාස්ටර් ආනන්දේ බයිබල් පදේ පුළුවන් නම් කියවලා ලෑස්ති වෙන්න. ගලාති 2:7ට අපි අවධානය යන්න. නමුත් දැන් පාස්ටර් ලූක් වෙතට අපි හැරෙන්න යන්නේ. Pastor Luke, now they're saying various teachings have jumped in. Because of these teachings, there is confusion. But here is the apostle, a man of God, very straightforward, saying something is gone wrong and he's addressing the problem. He's trying to make what is wrong right and he's trying to keep what is right preserved. Pastor Luke, where are the Pauls today? Why aren't we straightforward? Are we struggling? What is your opinion on all of this? Yes, as we look at this passage of scripture, a couple of things that come into my mind is what Paul is trying to teach the church is the principles of Jesus Christ, and the foundation is Jesus Christ. But today in the Christian church, the saddest issue is that people have been led astray because they have various visions and various delusions, in their lives where they lead people astray. And it has happened in our very own nation. It has happened around the world and we see this.
when you look at this verse of scripture, what Paul is trying to tell us very briefly is that we have turned away completely from Christ, and why can't we preach Christ, to the church, and why can't we do that? But why are we actually we are going back? Christ has not been addressed here, right? And he says, even if anyone comes and preaches to you another doctrine, will you believe this? I mean, are you going to believe this? So my thought is that looking at the background to the Galatian church at that time, as Pastor Ananda also and Pastor Christo also mentioned, is that they didn't have a background of what's going to happen. They had different types of teaching there, and Paul had to go in there and address the important issue of focusing back on Christ again, because Christ is the answer to everything. And the way I see it here is that, people have strayed away from the gospel now, because they're going after things, that they feel that is the best. But we need to understand that, we need to come back and focus on Christ. That's the most important thing in the church today. Right, we need to get back to Christ. Kristus වහන්සේ තමයි අපේ ආදර්ශය. මේ ගැන ඇත්තට ගොඩාක් දේවල් කතා බහ කරන්නට තමයි හිතෙන්නේ. නමුත් ඔබට තියෙන ප්‍රශ්න වල ලියන්නත් පුළුවන්. පාස්ටර් ආනන්ද, අපි අර ගලාති 2:7 යම්කිසි කෙනෙක් කියවනකොට ඔහුන්ට හිතෙන්න පුළුවන් මෙතන සුභාරංචි දෙකක් තියෙනවාද? පාවුල්තුමා එක සුභාරංචියක් දේශනා කරනවාද? පේතෘස් වෙන සුභාරංචියක් දේශනා කරනවාද කියන අදහස එන්න පුළුවන්ද මිනිස්සුන්ට? මොකද අද සමහරක් වෙලාවට අපිට හිතෙනවා සමහරක් කට්ටිය මේ පේතෘස්ගේ සුභාරංචි තමයි දේශනා කරන්නේ. සමහරක් කට්ටිය මේ පාවුල්ගේ සුභාරංචි තමයි දේශනා කරන්නේ. පාස්ටර් ආනන්ද, මොකද්ද ඇත්තට ගලාති 2:7 අපිට උගන්වන්නේ? එතන පාස් ඉතාමත්ම වැදගත්. ඇත්තේ මේක අපිට ගොඩාක් අද දවසේ සභාව යොමු කරනවා, දෙවියන් වහන්සේට සේවය කරන අයව යොමු කරනවා. දේව වචනය කියන එක නිකම් පත්තරේ බලලා වගේ අපිට අදාළ කරගන්න බෑ. ඒක තව අයට උගන්වන්නත් බෑ. ඉතින් ඒක හරියටම පැහැදිලි මෙතනින්. මොකද දැන් අපි දන්නවා මේ යේසුස් වහන්සේගේ ගෝලයෝ අතරේ හිටපු එක්කෙනෙක් තමයි පේතෘස් කියන්නේ. නමුත් පාවුල් කියන්නේ ඒ අතරේ හිටපු එක්කෙනෙක් නෙමෙයි. ඊට පසු කාලීනව උන්වහන්සේගේ සේවයේ හිටපු අපෝස්තලු වරේ. දැන් එතකොට මේ යේසුස් වහන්සේගේ කාලේ අපි දන්නවා ඒ කාලේ මිනිසයන්ට දේශනා කරනකොට ඒ වගේම ගැලවීමේ ක්‍රියාවක් හැටියට, පසුතැවිල්ලේ ක්‍රියාවක් හැටියට, පවිත්‍රවීමේ ක්‍රියාවක් හැටියට ඒ කාලේ ධර්මච්ඡේදනය කියන එක තිබුණා. එතකොට අපි දන්නවා ඒ ධර්මච්ඡේදනය අදාළ කාලයේදී ඒක කරන්න කියලා ප්‍රකාශ කරනවා. ඒ වගේ අපි දන්නවා පසු කාලීනව අපි දන්නවා ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රියාවලියෙන් පස්සේ උන්වහන්සේ කුරුසයට ගිහිල්ලා උන්වහන්සේ දවස් 3ක නැවත මලවුන් පරාජය කළා. ඒකත් එක්ක අපි නව ගිවිසුමට ඇවිල්ලා අන්න එතකොට අපි දන්නවා අපට මේ ශරීරාකාර මාංශය කෙරෙහි විශ්වාසය කියන එක එතනින් නැති වෙලා අපිට සම්පූර්ණ ක්‍රිස්තුස් වහන්සේ කෙරේ විශ්වාසය ඇති වුණා. එතකොට අර මාංශයේ ක්‍රියාව, ඒ කියන්නේ අර කලින් තිබුණු චර්මච්ඡේදනය කියන එක කරන්නට අවශ්‍ය නැහැ. එතකොට අපේ සිත තමයි ධර්මච්ඡේදනය වෙන්න ඕනේ. කියන්නේ සිත තමයි පවිත්‍ර වෙන්න ඕනේ. සිත පිරිසුදු කරගන්න ඕනේ උන්වහන්සේගේ කුරුසේ ක්‍රියාව කරුණු කොටගෙන. එතකොට මිනිස්සුෙකුට ගැලවීම ලැබෙනවා කියන එක තමයි පාවුල් දේශනා කරේ. ඊට ප්‍රථමයෙන් විවස්ථාව යටතේ කාලයක් අවසානයේ විවස්ථාව යටතෙත් කාලයක් පැවතුණු නිසා ඒ කාලයේ විශ්වාසය උනේ ධර්මච්ඡේදනය වෙන්න ඕනි කියන එකයි. ඉතින් ඒ නිසා මේ දෙක අපි හරියට තේරුම් ගන්නට අවශ්‍යයි. එය සුභාරංචි දෙකක් නෙවෙයි. ඒ වකවානුවන් දෙකේ තිබුණු විශ්වාසය අනුව සහ ඒ දේව වචනේ විවස්ථාව අනුව කාලයක් තියෙන්න තිබුණා. ඒ වගේම විවස්ථාවෙන් පසු කාලයක් තිබුණා. ඒ කාලවල දෙකට අනුව ඇදහිල්ල කොහොමද අපි පවත්වන්න ඕනේ කියන එක තමයි මෙතනින් අපිට ගන්න තියෙන උදාහරණය. ඉතාමත්ම පැහැදිලි ලෙස විස්තර කරනවා මෙතන. දෙවියන් වහන්සේගේ මිනිස්සු ඇවිල්ලා
දෙවියන් වහන්සේගේ වචනය ඔබට විස්තර කරනවා බියොන්ඩ් සම්ප්‍රදාය තුලින්. ඒ හේතුව නිසා ඔබ කිසිම කෙනෙක් දෙගඩියාවෙන් ඉන්න ඕනේ නැහැ. නමුත් සමහර කට්ටිය අහන්න පුළුවන් නේ පාස්ටර් ලූක් මේ වගේ ප්‍රශ්නයක්. පාස්ටර් ලූක් ඔයා නීතියද? ඔයා ව්‍යවස්ථාවද? ඔයා අනුග්‍රහයද? කරුණාවද? පාස්ටර් ලූක්ගෙන් ඇහුවොත් ඒ වගේ දෙයක්. පාස්ටර් ලූක්, what would your response be? Are you a man of the law? Are you a man of grace? Or who and what do you believe in, Pastor Luke? To me, actually, I would personally think it's because I'm here today is because of God's grace. And because of that grace, God has saved me. He has taken me out of the darkness of dominion and has given me light. So I'm living in God's favor. I would say that. So Pastor Luke, I'm going to put you on the spot again. I'm going to ask the question. Do you practice the law or do you ignore the law? Well, there are certain things in the law that we have to abide according to God's word. But we are not under the law. I'm not under the law. I'm not under the law. I will abide by what God's word says, and if I'm practicing God's word, I need to abide by those, but I'm not under the law, and the law doesn't control me. අපි අවසන් කරන්නට යන්නේ. අපි තව සතියකින් එක්කව වෙන්න. නමුත් පාස්ටර් ක්‍රිස්ටොත් එක්ක කතා නොකරම අවසන් කරන්නට බෑ. ඒත් එක්කම ලබන සතියේ මොන වගේ දේවල් සිද්ධ වෙන්න යන්නේ කියන එක ගැන පාස්ටර් ආනන්ද පුංචි අදහසකුත් දෙන්න යනවා. නමුත් පාස්ටර් ක්‍රිස්ට මම ඔයාට යොමු කරන්නට මේ බයිබල් පදේ කරුණා කරලා කියවන්න ගලාති 1:8 පාස්ටර් ලූකුත් මේ දේ කිව්වා. මම කියන්න හදන්නේ අද අපිට බයිබලයේ දැනුම නොමැතිකම නිසා අපි වියවුල් වෙලා. ඒ වගේම මුල් පියවරුන් වගේ කෙලින් හිටගන්න ශක්තිය නොමැති නායකයෝ නිසා ඇත්තටම බැටළුව මුලා වෙලා. මුලා වෙච්ච බැටළුව පිරුණාවු සභාවල් තිබුණම සභාවත් මුලා වෙලා. නමුත් මේ ඔක්කොමට හේතුව එඩේරු සත්‍යතාවය නොකියන නිසා කියලා මට හිතෙනවා. නමුත් ගලාති 1:8 සැර වචන ටිකක් ඉංග්‍රීසියෙන් මම කියවන්නම්. ඊට පස්සේ පාස්ටර් ක්‍රිස්ට මේක කියවලා අදහසක් දෙන්න. But though we or an angel from heaven preach any other gospel unto you than which is we preach, let them be cursed. භයානක වචනයක්. ශාප වේවලු. හරි සුභාරංචිය දේශනා නොකරන කට්ටියට පාස්ටර් ක්‍රිස්ටෝ ඔයාට බාරයි. මේ බයිබල් පදයේ මෙන්න මේ විදිහට තමයි කියන්නේ. නමුත් අප විසින් නුඹලාට ප්‍රකාශ කළ සුභාරංචිය හැර වෙන සුභාරංචියක් අපවත් ස්වර්ගයේ දේවදූතයෙක්වත් නුඹලාට ප්‍රකාශ කරතොත් ඔහු ශාප ලද්දෙක් වේවා. ඉතා බරපතල වචනයක් සහ බරපතල කියවනක් පාල්තුමා මේ සභාවට ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ඔවුන් ප්‍රකාශ කරාව පාල්තුමා ප්‍රකාශ කරාව සුභාරංචිය කුමක්ද? ඒ අදහස තමයි ගැලවීම ලැබෙන්නේ අනුග්‍රහය කරනකොට. අනුග්‍රහය කියලා කියන්නේ ඒක ඔබ කරන ක්‍රියාවක් තුළින් නෙවෙයි ලැබෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම යේසුස් වහන්සේගේ කුරුසපත්වීම කරනකොටගෙන පමණක් ලැබෙන දෙයක්. ඒක නිසා ඒකෙන් ඔබව ඈත් කරන්නට දුරස් කරන්නට කිසිම කෙනෙකුට ඉඩ තියන්න එපා. ඒකට ඔබ තවත් ක්‍රියාවල් කරලා යුතු නැහැ. තවත් ඔබ කිව්වාගේ ඔබ මුදල් දිය යුතු නැහැ. ඔබ පිළිපැදිය යුතු දේවල් නැහැ. ඔබට ඒක නොමිලේ උන්වහන්සේගේ අනුග්‍රහය කරනකොට ලැබෙන්නේ. ඒක නිසා ඒ අනුග්‍රහය ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ නිසා ගැලවීම උදෙසා අපිට කරන්නට කිසිවක් නැහැ. ඒ නිසා ඒක තමයි පාවුල්තුමා කියන්නේ ඒ අනුග්‍රහයෙන් නුඹලව දුරස් කරන්නට කිසිම දෙයකට කිසිම වචනයකට කිසිම ඉගැන්වීමකට ඉඩ තියන්න එපා කියන එක. ඒක නිසා ඔබ අනුග්‍රහය තුල ඒ අනුග්‍රහයේ තිබෙන බලය ඔබ අත්දකින්නට අවශ්‍යයි. නුඹලව හරවන්න කිසිම දෙයකට ඉඩ තියන්න එපා කියන එක. Thank you. පාස්ටර් ආනන්දවත් එක්ක අපි අවසන් කරන්න යන්නේ. ගොඩක් ස්තුතියි සෙනග අපිත් එක්ක රැඳී සිටියට. ඔබ ඉගෙන ගන්නවා ක්‍රිස්තුස් වහන්සේද ව්‍යවස්ථාව කියන එක. ලබන සතිය අපි එන්ට යනවා. පාස්ටර් ආනන්ද
අවසන් කරනවත් එක්ක පසන්ද අවසන් සිතුවිලි ටිකක් එන සතිය මොනවද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සහ පාස්ටර් ආනන්ද මේ වැරදි සුභාරංචිය දේශනා කිරීම නිසා සාපයක් ගැන කතා බහ කරනවා. වර්තමාන ලෝකේ මේක සාපේ වැදිලාද සෙනගට? ඒ ගැන පොඩ්ඩක් විස්තරයක් කරලා අපි අවසන් කරන්නටයි යන්නේ. ඇතරම අපි ඉතාමත් ප්‍රවේශම් වෙන්න ඕනේ ඉතිහාසෙත්. මං ඉතිහාසය කියලා කියන්නේ පැරණි ගිවිසුම පැවැත්වුවේ නැත්තම් ශාපයන් ගැන ඉතා පැහැදිලිව දේව වචනය කතා කරන. හරි ශාපයන් බොහොමයක් තියෙනවා ඒක මනුෂ්‍ය පිටට එන්න පුළුවන් කියන එක. ඒ වගේම තමයි දෙවියන් වහන්සේගේ වචනය සුභාරංචිය කියන එක අපි වැරදි ලෙස ප්‍රකාශ කරනකොට ඇත්තටම ඒක ඒ ප්‍රකාශ කරන්නාට ඒ මනුෂ්‍යයන් නොමග යැවීම කරුණුකොටගෙන අපි දන්නවා මේ අනාගත වක්තෘවරුන් වැනි අයට ඉතාමත් භයානක අනතුරු හැඟවීම් දේව වචනය කියලා තියෙනවා. එකක් මං කිව්වොත් කියනවා නුඹලා මේ විදියට වැඩ කටයුතු කළොත් නුඹේ දරුවන්වවත් වලලන්නවත් කවුරුත් නැති වෙයි කියලා. අන්න ඒ වගේ හරිම දරුණු විදිහට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා මං විශ්වාස කරනවා මේ නවගිවිසුමේ පවා මේ අපි වැරදි ලෙස නැති සුභාරංචියක් තමන්ගේ සුභාරංචියක් කියන්න යෑමෙන් බොහෝ අයුතු ප්‍රතිඵල බොහෝ භයානක ප්‍රතිඵල අත් වෙන්න පුළුවන් කියන එක. right කාලය ගිහිල්ලා අපේ ස්ටූඩියෝ එකේ ඉන්න කට්ටිය අත් වනනවා එක දේවල් කියනවා අදට සමුගන්න. නමුත් අනිවාර්යයෙන්ම අයිත් එන්ට යනවා. ඔබේ ප්‍රශ්න අපිට ලියන්න. මේ සුවිශේෂ වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ඔබේ ප්‍රශ්නවලට උත්තර දෙන්නට යනවා. එනම් බියන් සම්ප්‍රදාය වැඩසටහනෙන් අද අපි සමුගන්ට යනවා. අපේ මාතෘකාව වුණේ ක්‍රිස්තුස් වහන්සේද ව්‍යවස්ථාවද නීතියද අනුග්‍රහයද. අපි මේවා ගැන තමයි කතා බහ කරන්නේ. ගලාති පොතෙන් තව ගැඹුරට යන්න බලාපොරොත්තුවෙන් අදට ඔබගෙන් සමුගන්නවා මම ඩිෂාන් ඩිසිල්වා ඇතුළු අපගේ කතා කරපු පාස්ටර්ස්ලා තුන්දෙනා. ඔබ හැමෝටම ජේසු පෙහිටයි.